ඒකට ඇත්තටම අපි ගත්තොත් එහෙම මෙන්න මේ අපි දැන් කියපු ඉලෙක්ට්‍රෝඩය මේක එක්කෝ ඉදිරියට එක්කෝ පසුවතට නැඹුරු වෙලා තියෙන්න ඕනේ මෙයාට සාපේක්ෂව නේද? දැන් අපි සරකුවා මේක ඉදිරියට නැඹුරු වෙලා නම් පසුවතට නැඹුරු වෙලා නම් කියලා කතා කරන්නේ. ඒතර ඇත්තටම සත්‍ය ලෙසම ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝඩයේ මෙන්න මේ සමතුලිතතාව මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ සමතුලිතතාව මේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ සමතුලිතතාවට සාපේක්ෂව පසුවතටයි නැඹුරු වෙලා තියෙන්නේ. හරි. සාපේක්ෂව පසුවතටයි නැඹුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොන විභවයක්ද අපිට එන්න ඕනේ මැන්නම ඍණ අගයක් තමයි එන්නේ. කියන්න පහලින් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට සාපේක්ෂව සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට සාපේක්ෂව සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පසුවතට නැඹුරුව පවතී. මේ හේතුවෙන් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ප්ලැටිනම් මත පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ මැග්නීසියම් මත පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වේ. එම නිසා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ ඍණ විභවයක් පවතී. පැහැදිලි නේද? එතකොට යාගේ දෙන්නේ ඍණ විභවයක්. එතන අපි මේ විභවය මේ ආකාරයට සංකේතවත් කරනවා. සම්මත පහලින් ලියන්න සම්මත මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා ලියලා මෙන්න මේ ආකාරයට ලියන්න. අපි ඒක මෙහෙම සංකේතවත් කරනවා. ඒක සම්මත කියන්නේ මෙහෙම ලකුණ දානවා. එතකොට මේක මැග්නීසියම් ධන 2 හා මැග්නීසියම් කියන්නේ මෙන්න මේ විදිහට ලියලා එතකොට අගය ලියන්න පුළුවන්. ඒතර මේකේ අගය වෙනවා ඇත්තටම මැග්නීසියම් වල අගය මැන්නොත් ඍණ 2.37ක් වෙනවා. ඍණ 2.37යි වෝල්ට්. මෙන්න මේ යාගේ එනවා.
හරි. ඒතර මේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්නත් ඕනේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයටම සාපේක්ෂව තමයි නේද? ඒතර පහලින් මෙහෙම ලියන්න. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය මැනිය යුතු වන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයටම සාපේක්ෂව වේ. මැනිය යුතු වන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයටම සාපේක්ෂව වේ. එවිට වෝල්ට්මීටර පාඨාංකය ශූන්‍ය වේ. එවිට වෝල්ට්මීටර පාඨාංකය ශූන්‍ය වේ. එනම් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය මේ ආකාරයට සංකේතවත් කරන්න පුළුවන්. බිඳුව. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා මේ ආකාරයෙන් ලියන්න. සමානයි බිඳුවයි. හරි ඊට පස්සේ පහලින් මෙහෙම ලියන්න. සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය වරහන් ඇතුළේ මෙහෙම ලියන්න. කොපර් ධන 2 කොපර් සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය වරහන් ඇතුළේ කොපර් ධන 2 කොපර්. ඒ කියන්නේ කොපර් ධන 2 අයන ද්‍රාවණයක කොපර් ලෝහයේ ගිල්වලා හදාගත්ත ඉලෙක්ට්‍රෝඩය. සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය ලවණ සේතුවක් මගින් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සමග සම්බන්ධ කර ඉලෙක්ට්‍රෝඩ විභවය මැන්න විට ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගයක් ලෙස ලැබේ. ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගයක් ලෙස ලැබේ. මීට හේතුව සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට සාපේක්ෂව වඩාත් ඉදිරියට නැඹුරුව පැවතීමයි. අයිතන මෙයාට සාපේක්ෂව මෙයා මේ ඉදිරියට නැඹුරා තියෙන ඉලෙක්ට්‍රෝන අඩුයි.
ඉලෙක්ට්‍රෝන අඩුයි කියන්නේ මෙතන ධන. එතකොට වෝල්ට්මීටර් පාඨාංකය ධනාංකයක්. ඉලෙක්ට්‍රෝන විභවයේ ධනාංකයක් වේ. හරි. එතකොට මේ ඒකත් අපි මෙහෙම ලියමු. සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා ලියන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. E කොපර් ධන 2 කොපර් ඉලෙක්ට්‍රෝඩයේ සමානයි ධනාංකයක් තියෙන්නේ 0.3.4 වෝල්ට්. ධනාංකයක් ධන 0.3.4 වෝල්ට්. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ විභවය ගත්තොත් එහෙම එතකොට යම් ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට සාපේක්ෂව ඉදිරියට නැඹුරු වීම වැඩිවත්ම ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාංගය වැඩි වෙනවානේ. ධනාංගය වැඩි වෙනවා. ඒ වගේම පසු අතට නැඹුරු වීම වැඩිවත්ම ඍණාංගය වැඩි වෙනවා. හරිද? පහලින් මෙහෙම ලියන්න. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව යම් සම්මත ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව වඩා වඩාත් දකුණට වඩා වඩාත් පසු අතට නැඹුරු වන විට වඩා වඩාත් පසු අතට නැඹුරු වන විට ලැබෙන සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ලැබෙන සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණාංගය වැඩි වේ. හරි. එතකොට මේ ඍණාංගයක් එන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතුවොත් ඍණාංගයක් එන්නේ දැන් මැග්නීසියම් වල ඍණාංගයක් ආවා. ඒ ඍණාංගයක් එන්නේ ඔක්සිකරණයට කැමති අය. දැන් ඔක්සිකරණයට කැමති අය නේ ඔක්සිකරණය වැඩිපුර වෙන්නේ. එතකොට මේ ඔක්සිකරණය වෙන්නේ කවුද වැඩිපුර? ලෝහනේ. ලෝහවලත් අපි ගත්තොත් ක්ෂාර ලෝහ හැම පහසෙන් ඔක්සිකරණය වෙනවා කියවනේ නේද? කාණ්ඩයක පහළට යනකොට ඔක්සිකරණ හැකියාව වැඩි වෙනවා නේද? ආවර්තයක වමේසිට දකුණට ඔක්සිකරණ හැකියාව අඩු වෙනවා. එතකොට මේ ඍණාංගයන් තියෙන්නේ ලෝහවල තමයි ඍණාංගයන් තියෙන්නේ. ලෝහවලත් හැම ලෝහයකම නේ ලෝහවලත් සක්‍රියතාවයෙන් වැඩි. ඒ කියන්නේ ඔක්සිකරණය වීම පහසුවෙන් ඔක්සිකරණය වෙන අයගේ තමයි මේ ඍණාංගයන් තියෙන්නේ. ඒක පහළ මෙහෙම ලියන්න. ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පසු අතට නැඹුරු වීම යනු ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පසු අතට නැඹුරු වීම යනු ඔක්සිකරණය වීමයි. මේ අනුව හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සිකරණ හැකියාව වැඩි.
හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සිකරණ හැකියාව වැඩි. ඉලෙක්ට්‍රෝඩ එකදී ඔක්සිකරණ හැකියාව වැඩි ඉලෙක්ට්‍රෝඩ එකදී ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණාංගයක් ලෙස ලැබේ. ඒ කියන්නේ තව විදිහකට ගත්තොත් මේව කියන්න පුළුවන්. හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සි හරණ පැත්තෙන් ගත්තොත් එහෙම ඔක්සි හරණ හැකියාව අඩු අය තමයි එහෙමනම් ඍණාංගය වෙන්නේ නේ. තව විදිහකට ඔක්සිකරණ හැකියාව වැඩි අයටනේ ඍණාංගයෙන් එන්නේ. තව විදිහකට ගත්තොත් ඔක්සි හරණ හැකියාව අඩු නේ. හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සි හරණ හැකියාව අඩු අයට ඍණාංගයන් ලැබෙනවා. ලියන්න. එනම් හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සි හරණ හැකියාව අඩු ඉලෙක්ට්‍රෝඩ වලදී ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණාංගයක් වේ. එතකොට අපි මේ සඳහන් කරපු දේම ප්‍රතිවිරුද්ධ පැත්ත ගත්තොත් එහෙම. දැන් අපි කතා කරේ මෙයාට සාපේක්ෂව මෙයා ඔක්සිකරණ හැකියාව වැඩි නම් කියලානේ. ඔක්සිකරණ හැකියාව අඩු නම් ඔක්සිකරණ හැකියාව අඩු නම් එතකොට තව විදිහට ගත්තොත් ඒ කියන්නේ ඔක්සි හරණ හැකියාව වැඩි නම් එතකොට ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගයන් ලෙස. පහලින් ලියන්න මෙහෙම ඉහත අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත සැලකුව විට එනම් හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සිකරණ හැකියාව අඩු එනම් ඔක්සි හරණ හැකියාව වැඩි ඉලෙක්ට්‍රෝඩ වලදී ඉලෙක්ට්‍රෝඩ විභවය ධනාගයක් වේ. ඔක්සි හරණ හැකියාව වැඩිවත්ම ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධනාගයද වැඩි වේ. ඔක්සි හරණය කියන්නේ ඉදිරියට නැඹුරු වීම වැඩිවත්ම හයිඩ්‍රජන්ට සාපේක්ෂව ලැබෙන ධනාගය වැඩි වෙනවා.
එතකොට අපිට පේනවා එක එක ඉලෙක්ට්‍රෝඩ වලට විවිධ අගයන් ලැබෙනවා. හයිඩ්‍රජන් වලට ලැබෙන අගය 0යි. හයිඩ්‍රජන්ට සාපේක්ෂව පසුවතට නැඹුරු වෙලා තියෙන අයට ඍණ. හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඉදිරියට නැඹුරු වෙලා තියෙන අයට ධන. ඔය විදිහට බිඳුව තියෙනවා අනිත් ඒවාට හයිඩ්‍රජන් වලට බිඳුව තියෙනවා අනිත් ඒවාට ධන හෝ ඍණ අගයන් තියෙනවා. එතකොට මේ සියලුම ඉලෙක්ට්‍රෝඩ විභව අපි මේ ඔක්සිහරණ විභව ලෙසත් හඳුන්වනවා. එතකොට පහලින් මෙහෙම ලියන්න. මෙලෙස සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මනිනු ලබන ඉලෙක්ට්‍රෝඩ විභවය ඔක්සිහරණ විභවයක් ලෙසද හඳුන්වයි. ඔක්සිහරණ විභවයක් ලෙසද හඳුන්වයි. මොකද ඍණාගයක් වීමෙන් අපිට ඒකට පැහැදිලි වෙනවා එහෙනම් ඔක්සිහරණ විභවය ඍණ කිව්වොත් ඒ කියන්නේ ඔක්සිහරණය අපහසුයි කියලා නේ. එතකොට ඍණාගයෙන් අර්ථයක් එනවා එතන. ඍණාගයට අර්ථයක් එනවා ඍණ කිව්වේ ඇයි කියලා අපිට කියන්න පුළුවන් ඔක්සිහරණ විභවය ඍණ. නේද? ඍණ කියන්නේ ඒ අදහස් මේ කියන දේ මේ අඩු පැත්තනේ. ධන කියන්නේ ඒ කියන දේ වැඩි පැත්ත. ඒතර ඔක්සිහරණ විභවය ඍණ කිව්වම අපිට අදහසක් එනවා ටක් ගාලා. හරි ඔක්සිහරණ විභවය අඩුයි. අඩුයි කියලා කියන්නේ ඍණ කියන්නේ අඩු කියලානේ අපි සලකන්නේ. ඔක්සිහරණය වීමේ හැකියාව අඩුයි කියලා. එතකොට ඔක්සිහරණ විභවයේ ධනාගයක් කීමෙන් අපිට ටක් ගාලා උඩට එනවා. හරි ඔය නම් ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි. එතකොට මේ ඔක්සිහරණය විභවයක් ලෙස ප්‍රකාශ කරලා තියෙනවා මේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ විභවය. හරි එතකොට පහලින් මෙව ලියන්න. සියලුම ඉලෙක්ට්‍රෝඩ වල ඔක්සිහරණ විභවයන් ඉහළම ඍණ අගයේ සිට ඉහළම ධනාගය දක්වා අනුපිළිවෙලින් පෙළ ගැස්වූ විට එය විද්‍යුත් රසායනික ශ්‍රේණිය ලෙස හඳුන්වයි. එය විද්‍යුත් රසායනික ශ්‍රේණිය ලෙස හඳුන්වයි. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ලෝහ පමණක් සැලකූ විට එය සක්‍රියතා ශ්‍රේණිය ලෙස හඳුන්වයි. මේ ඔක්කොම බේරලා අරගත්තම ලෝහ ටික විතරක් ඒකට කියනවා සක්‍රියතා ශ්‍රේණිය කියලා. ඔක්කොම එකට ගත්තම විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියනවා. ඒකේ ලෝහ විතරක් වෙන් කරලා ගත්තම සක්‍රියතා ශ්‍රේණිය වෙනවා. එතකොට මේ සක්‍රියතා ශ්‍රේණිය එහෙම නැත්නම් මේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩනැගීමේදී යොදාගන්නේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව. එහෙම නැත්නම් සම්මත ඔක්සිහරණ විභව පමණයි. හරි. සම්මත ඔක්සිහරණ විභව වලට අනුව තමයි මේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩනගලා තියෙන්නේ. ඒකත් වරහන් ඇතුළේ ලියන්න. විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩනගා ඇත්තේ
සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව එනම් සම්මත ඔක්සි හරණ විභව වැඩි වෙන අණුපිළිවෙලට වේ. ඍණාගය කියන එක අඩුයි කියලා නේ උපසරගන්නේ. වැඩි වෙන අණුපිළිවෙලට වේ. හරි. එතන ඔන්න ඔය ආකාරයට අපිට ඔක්සි හරණ විභවය කියන්නේ මොකක්ද කියන එක. එතකොට ධනාගයන් එන්නේ කොහොමද? ඍණාගයන් එන්නේ කොහොමද? සමහර ඒවාට බිඳුව ඇවිල්ලා සමහර ඒවාට නෙමෙයි එකකට විතරක් බිඳුව ආවේ කොහොමද? මේ ඔක්කොම සිද්ධාන්ත වලින් පැහැදිලි කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මේවා කටපාඩමේ නෙමෙයි තියෙන්න ඕනේ. මේවා අර අවබෝධය තියෙන්න ඕනේ. කොහොමද මේ හයිඩ්‍රජන් වල මොකක්ද මේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ? මේවා පිළිබඳව ආපෝසරයක් හොඳට කියවලා බලන්න. එතකොට හොඳ අවබෝධයක් ගැනීම තමයි වැදගත් වෙන්නේ. හරි. එතකොට තවම අපි කතා කරමින් ඉන්නේ ලෝහ ලෝහයන ඉලෙක්ට්‍රෝඩ යටතේම තමයි කතා කරගෙන ඉන්නේ. දැන් ලෝහ ලෝහයන ඉලෙක්ට්‍රෝඩ යටතේ ඔක්කොම ටික කතා කරනවා. එතකොට අනිත් ඉලෙක්ට්‍රෝඩ වලදී ආයි ඉලෙක්ට්‍රෝඩ විභව මනින්නේ කොහොමද කියලා කතා කරන්න ඕනේ නැහැ. තේරුණා නේද? දැන් ලෝහ ලෝහයන ඉලෙක්ට්‍රෝඩය කියන්නේ එක ඉලෙක්ට්‍රෝඩ වර්ගයක් විතරයි. දැන් අපි මේ කතා කරනවා මේ එයාටම විතරක් සීමා නොවුණු වෙන මාතෘකා යන්නේ දැන්. තේරුණා නේද? දැන් ලෝහ ලෝහයන ඉලෙක්ට්‍රෝඩයට විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඉන්න වෙන ඒවාටත් තියෙනවා. ඒතර වෙන ඒවා දැන් කතා කරද්දී ඒ යටතේ මේ මාතෘකා කතා කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේක කතා කරලා තියෙනවා. හරි. ඉලෙක්ට්‍රෝඩ විභවය කොහොමද මනින්නේ කියන්නේ. එතකොට අනිත් ඒවාකදී අපිට මේ ඉලෙක්ට්‍රෝඩේ මෙහෙමයි කිව්වම එච්චරයි. එතනින් එහාට දෙයක් කතා කරන්න නැහැ. එතකොට සියල්ල කතා කරන්නේ මේ ලෝහ ලෝහයන් ඉලෙක්ට්‍රෝඩ යටතේ. ඒ නිසා ඒක ඔන්න තේරුම් ගන්න මාතෘකා ටික හොඳට තේරුම් ගන්න. මොකද්ද මේ අපි කතා කරගෙන යන්නේ. එතකොට ලෝහ ලෝහයන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය මැන්න විදියටම තමයි වෙනත් වායුමය ඉලෙක්ට්‍රෝඩ වෙන්න පුළුවන්. තව තියෙනවා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ කියලා තියෙනවා. ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ කියලා තියෙනවා. මේ හැම ඉලෙක්ට්‍රෝඩයකම ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්නේ මේ ආකාරයටම තමයි. හරි. එතකොට මේ තව මේ මෙයාට විතරක් සීමා නොවුණු තව ඉදිරියේ එන ඉලෙක්ට්‍රෝඩ වලට අදාළ වෙන තව දෙයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝඩයක් කොහොමද සම්මුතික අංකණය ඉලෙක්ට්‍රෝඩයක් සඳහා සම්මුතික අංකණයක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය කියලා ඉදිරිපත් කරනකොට ඒ ඉලෙක්ට්‍රෝඩේ ලියන විදියක් තියෙනවා. අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රෝඩයක සම්මුතික අංකණය කියලා. එතකොට කෙටි මාතෘකාවක් විදිහට ලියා ගන්න ඉලෙක්ට්‍රෝඩ සඳහා සම්මුතික අංකණය. ඉලෙක්ට්‍රෝඩ සඳහා සම්මුතික අංකණය. හරි. ඉලෙක්ට්‍රෝඩයක් සඳහා සම්මුතික අංකණයක් තියෙනවා. මම කියවා ඉලෙක්ට්‍රෝඩයක කොටස් හතරක් තියෙනවා කියලා කිව්වා. වැදගත් වෙන දේවල් හතරක් තියෙනවා. මොනවාද මේ ඉලෙක්ට්‍රෝඩයක තියෙන වැදගත් දේවල් හතර? එකක් තමයි ඔක්සිකරණය වන විශේෂය, ඔක්සි හරණය වන විශේෂය, අග්‍රය සහ ඊළඟට තියෙනවාද ද්‍රාවණය එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේද කියන එක. ඒතර මෙන්න මේවා අන්තර්ගතයි ඉලෙක්ට්‍රෝඩ. මෙන්න මේ හතරම නිරූපණය කෙරෙන්න ඕනේ කෝෂයක මේ ඉලෙක්ට්‍රෝඩයක සම්මුතික අංකණයේදී. හරි. එතන මෙහෙම ලියන්න යම් ඉලෙක්ට්‍රෝඩයක පහත කොටස් පවතී. පහත සඳහන් කොටස් පවතී.
අමුලින්ම ලියන්න ඉලෙක්ට්‍රෝඩේ අග්‍රය දෙවෙනියට ලියන්න ඔක්සිකරණය වන විශේෂය තුන්වෙනි ලියන්න ඔක්සිහරණය වන විශේෂය හතරවෙනුව විද්‍යුත් විච්ඡේදය හරි එතකොට මෙන්න මේ කියපු කොටස් ටික අන්තර්ගත වෙනවා ඉලෙක්ට්‍රෝඩයක සම්මුතික අංකණය තුල. දැන් පහලින් කියන්නේ ඉලෙක්ට්‍රෝඩයක සම්මුතික අංකණය තුල ඉහත තොරතුරු අන්තර්ගත වේ. එතකොට මෙන්න මේ කරුණු හතර ලියනකොට ද්‍රව්‍යනේ නේද? ඔක්සිකරණය වෙන විශේෂය අග්‍රය කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයක්. එතකොට මෙන්න මේ ද්‍රව්‍ය එහෙම නැත්නම් එම විශේෂ වෙනස් භෞතික අවස්ථාවල එහෙම නැත්නම් එකම භෞතික අවස්ථාවේ වුණොත් වෙනස් කලාප දෙකක් ලෙස පවතිනවා නම් අපි ඒවා සිරස් කෙටීරි මගින් වෙන් කරලා ලියනවා. සිරස් කෙටීරි මගින් වෙන් කරලා තමයි ලියන්නේ. එතකොට අපි ඔන්න මුලින්ම ලියන්නේ ඇත්තටම අග්‍රය. මුලින්ම අග්‍රය කියන එක ලියනවා. මුලින්ම අග්‍රය ලියනවා. සම්මුතික අංකණය තුල මුලින්ම අග්‍රය. ඊළඟට ලියවෙනවා ඔක්සිකරණය වන විශේෂය ලියවෙනවා. ඊළඟට ඔක්සිහරණය වන විශේෂය ලියවෙනවා. ඊළඟට විද්‍යුත් විච්ඡේදය ලියවෙනවා. විද්‍යුත් විච්ඡේදය ඔය අනුපිළිවෙලට තමයි ලියවෙන්නේ. එතකොට මේ දෙකක් අතර කෙටි ඉර යොදන්නේ මේ විදිහට සිරස් කෙටි ඉර යොදන්නේ ඒවා එකිනෙකට වෙනස් භෞතික අවස්ථාවල පවතිනවා. භෞතික අවස්ථා නෙමෙයි එකිනෙකට වෙනස් වූ කලාප දෙකක්. එකිනෙකට වෙන වූ කලාප දෙකක් ලෙස පවතිනවා නම් කෙටි ඉර යොදනවා. එකම කලාපයක් ලෙස පවතිනවා නම් යොදන්නේ කොමාව. එකම කලාපයක් ලෙස පවතින නම් කොමාව යොදනොත් කලාප දෙකක් ලෙස වෙන්නලා තියෙනවා නම් කලාප දෙකක් ලෙස නම් පවතින්නේ ඒවා අතර කෙටි ඉර සිරස් ඉර කෙටි ඉර නෙමෙයි අතර සිරස් ඉරක් යොදනවා. එතකොට මෙන්න මේ දෙක මාරු වෙන්න පුළුවන් හැබැයි. මෙහෙම හෝ මෙහෙම තියෙන්නත් පුළුවන්. එතන අග්‍රය මෙන්න මේ විදි දෙකේ හෝ මෙන්න මේ ආකාරයෙන් කියන්න පුළුවන්. හෝ එතකොට මෙතන තියෙන ඔක්සි හරණේ වෙන විශේෂය කියන්න පුළුවන්. ඔක්සි කරණය වෙන විශේෂය. මෙතන එන්නේ අනිවාර්යයෙන්ම විද්‍යුත් විච්ඡේදය.
කෙලවරට එන්නේ විද්‍යුත් විච්ඡේදය. හරි එතකොට මෙහෙම ලියන්න ඉලෙක්ට්‍රෝඩයේ සම්මුතික අංකණය තුල ඉහත සඳහන් විශේෂ පහත අනුපිළිවෙලට පවතී. අග්‍රයේ තියෙනවා ඔක්සිකරණය වන විශේෂය, ඔක්සිහරණය වන විශේෂය, විද්‍යුත් විච්ඡේදය. එහෙම නැත්නම් අග්‍රය ඔක්සිහරණය වන විශේෂය, ඔක්සිකරණය වන විශේෂය, විද්‍යුත් විච්ඡේදය. ඔය විදි දෙකෙන් එකකට තමයි තියෙන්නේ. ඒකට මේක ලියාගන්න. හරි ඊළඟට පහලින් කරුණක් ලෙස මේව ලියන්න සෑම විශේෂයක් සමගම ඒවායේ භෞතික අවස්ථා සහ තත්ත්ව ලියා දැක්වීම අවශ්‍ය වේ. භෞතික අවස්ථා හා තත්ත්ව ලියා දැක්වීම අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝඩයේ සම්මුතික අංකණයේදී. ඊළඟ කරුණ විදිහට ලියන්න